අයිබෝවන් ආදරණීය අපේ 7 වසරේ දුවල පුතාලා හැමෝටම අද දවසේ ඔයගොල්ලෝ දැන් තමයි දන්නවා අපි මොනවා ගැනද මේ කතා කරන්න යන්නේ කියලා. අද අපි පාඩම මොකක්ද කියලා. අද අපේ පාඩම තමයි ඔයගොල්ලන්ගේ 7 වසරේ විද්‍යා විෂය යටතේ ඉගෙන ගන්න වායුගෝලය කියන පාඩම. වායුගෝලය අපි දන්නවා අපි ජීවත් වෙන්නේ ජීවීන් විදියට හුස්ම ගන්න. හුස්ම ගැනීමේදී අපි කරන්නේ අපි අවට තියෙන වායුගෝලයේ තියෙන ඔක්සිජන් වායුව අපේ ඇඟ ඇතුළට පුරා ගන්න එක. අවශෝෂණය කරගන්න එක. එතකොට මේ වායුගෝලය අපි අවට තියෙනවා. අපේ මේ හැම තැනම තියෙනවා වායුගෝලය. නමුත් ඒ අපිට පේනවද? නැහැ. මේ අපිට පේන්නේ නැහැ. මේ පේන්නේ නැති වායුගෝලය ගැන තමයි අද අපේ පාඩම. මේ වායුගෝලය ගත්තහම වායුගෝලය කියලා අපි හඳුන්වන්නේ අපි පෘථුවිය වටේට තියෙන පුංචි වායුමය රැස්ම. මේක ඇත්තටම කිලෝමීටර් 700ක පමණ දුරකට විහිදෙන වායුමය ස්තරයක් විදිහට තමයි පිටලා තියෙන්නේ. එතකොට මේ කිලෝමීටර් 700ක විතර ඝනකමක් යුතු මේ වායුගෝලය ඇත්තටම එකම ස්තරයක් විදිහට නෙමෙයි තියෙන්නේ. මේකේ විද්‍යාඥයෝ හඳුනගෙන තියෙනවා විවිධ ලක්ෂණ සහිත කලාපයන් කිහිපයක්. මේ විවිධ ලක්ෂණ සහිත කලාපයන් ඔවුන් වායුගෝලයේ ස්තර විදිහට නම් කරනවා. මේ වායුගෝලයේ ස්තර ඇත්තටම අපිට පියවි ඇසින් හෝ වෙනත් ක්‍රමයකින් බලා ගන්න ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ මේ වායු සීමාවන් අපිට ලකුණු කරපු තැනක් පේන්නේ නැහැ වායුගෝලයේ. නමුත් වායුගෝලයේ යම් යම් ලක්ෂණ දිහා බලලා තමයි අපි මේ ස්තර වෙන් කරලා තියෙන්නේ. එතකොට මේ ස්තර වෙන් කිරීම නිසා අද අපිට මේ වායුගෝලය පිළිබඳ අධ්‍යයනය ඉතාමත් පහසු වෙලා තියෙනවා. විද්‍යාඥයන් මේ වායුගෝලයේ ස්තර වෙන් කිරීම සඳහා ගොඩක් වෙලාවට යොදාගත්තේ පොළොවේ සිට ඇති උස ඒකම උෂ්ණත්වය ඒකම පීඩනය. මෙන්න මේ ප්‍රධාන කරුණු තුන දිහා බලලා තමයි විද්‍යාඥයන් මේ වායුගෝලයේ ස්තර නම් කරලා තියෙන්නේ. ඉතින් අපි මුලින්ම අපේ පාඩමේදී ඉගෙන ගන්න යනවා වායුගෝලයේ මේ ප්‍රධාන ස්තර මොනවද කියලා. මෙන්න මේ ඡායාරූපයේ ඔයගොල්ලෝ දකින්නේ ඔය වායුගෝලයේ තියෙන මේ පින්තූරේ ඔයගොල්ලන්ට පැහැදිලිව බලන්න පුළුවන් වායුගෝලයේ ප්‍රධාන ස්තර පහක්. ඒ ස්තර දිහා බලපුවාම යටම තියෙන ස්තරය අපි හඳුන්වනවා පරිවර්තී ගෝලය කියලා. ඒකම දෙවෙනියට තියෙන ස්තරය අපි හඳුන්වනවා ස්තර ගෝලය කියලා. ඒකම තුන්වෙනියට තියෙනවා මධ්‍ය ගෝලය. ඊට පස්සේ තාප ගෝලය සහ අවසානයේ තියෙන ස්තරයට අපි කියනවා බහිර්ගෝලය කියලා. එතකොට මේ එක් එක් ස්තරයන්ගේ වැදගත්කම් මොනවද කියලා අපි ඊළඟට කතා කරමු. අපි මුලින්ම කතා කරන්න යන්නේ පරිවර්තී ගෝලය ගැන. වායුගෝලයේ තියෙන ස්තර වලින් පහතින්ම තියෙන ස්තරය තමයි පරිවර්තී ගෝලය. එතකොට පරිවර්තී ගෝලය සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ ඉඳන් කිලෝමීටර් 15ක් විතර යනකම් උසකට විහිදලා තියෙනවා කියලා විද්‍යාඥයෝ පාගන තියෙනවා. එතකොට මේ පරිවර්තී ගෝලයේ විශේෂත්වය තමයි අපේ වායුගෝලයේ තියෙන මුළු වායු ප්‍රමාණයෙන් 75%කට ආසන්න ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙන ස්තරයේ විදිහට මේ පරිවර්තී ගෝලය ක්‍රියා කිරීම. ඒකට හේතුවක් තියෙනවා. අපි මේ අපියවට වායුගෝලයේ තියෙන වායුන් පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට ලක් වෙලා පෘථිවිය දිශාවට ඇද ගැනීමකට ලක් වෙලා තියෙනවා. එතකොට මේ ගුරුත්වාකර්ෂණය නිසා තමයි මේ මුළු වායුගෝලයේ තියෙන වායු ප්‍රමාණයෙන් 75%කටත් වඩා වැඩි ප්‍රමාණයක්
මේ පරිවර්තී ගෝලය කියන අපේ පොළව ආසන්නයේම තියෙන ස්තරයට ගොනු වෙලා තියෙනවා. එතකොට මේ පරිවර්තී ගෝලය අපි ගත්තොත් මේක තමයි අපිට වඩා වැදගත්ම වෙන වායුගෝලයේ ස්තරය. ඒකට හේතුව තමයි අපි ජීවත් වෙන්නේ, අපි හුස්ම ගන්නෙ මේ පරිවර්තී ගෝලයේ තියෙන වාතය. එතකොට ඒ එක්කම අපේ පෘථුවිය මත ඇතිවෙන විවිධ දේශගුණික කාලගුණික විපර්යාස ඔක්කොම හටගන්නේ මේ පරිවර්තී ගෝලය ඇතුලේ. අපි දකිනවා අපේ මේ සාමාන්‍යයෙන් වලාකුළු ගොඩක් වෙලාවට ඇති වෙන්නේ මේ පරිවර්තී ගෝලය ආශ්‍රිතව. පරිවර්තී ගෝලයෙන් උඩට ඉතා කලාතුරකින් වලාකුළු විහිදෙන අවස්ථා දකින්න පුළුවන්. නමුත් එතනදී අපිට බලා ගන්න පුළුවන් මේ පින්තූරේ දකිනා වගේ වායුගෝලයේ ඊගා ස්තරයට යද්දී මේ වලාකුළේ ඉහළ කොටස යම්කිසි පැතලවීමකට ලක් වෙනවා. ඉතින් මේ වගේ වලාකුළු අපිට දකින්න හම්බ වෙන්නේ ඇත්ත වලාකුළු වල ඉහළ කොටස. එතකොට මේකට හේතුව තමයි මේක පැතලවීමකට ලක් වෙන්නේ. අපි කියන මේක කිනිහිරක හැඩය කියලා. මේ හැඩය ලැබෙන්නේ මේ වලාකුළ පරිවර්තී ගෝලයෙන් ඊගාව ගෝලයට එහෙම නැත්නම් ඊගාව ස්තරයට ළඟා වීම නිසා. ඒකම අපේ පෘථුවිය මත අපි ප්‍රවාහනය සඳහා භාවිතා කරන බැලූන් යාන, එතකොට ගුවන් යාන, හෙලිකොප්ටර් යාන, පැරෂූට් මේ ඔක්කොම ගමන් කරන්නේ මේ පරිවර්තී ගෝලය කියන වායුගෝලීය ස්තරය ඇතුලේ. හරි. පරිවර්තී ගෝලයෙන් අපි ඊගාවට යනවා ස්තර ගෝලය කියන අපේ මුහුදු මට්ටමේ ඉඳන් අපිට හම්බ වෙන දෙවනි වායුගෝලීය ස්තරය ගැන කතා කරමු. ස්තර ගෝලය. මේ ස්තර ගෝලය කියන එක අපිට ඉතාමත් වැදගත් වෙන ස්තරයක් වෙන්නේ අපිට ආරක්ෂාව සැලසීම සඳහා වැදගත් වෙන ඕසෝන් ස්තරය පිටලා තියෙන මේ ස්තරය වෙන නිසා. එතකොට මුහුදු මට්ටමේ ඉඳන් කිලෝමීටර් 15ත් 50ත් අතර කොටසේ තමයි මෙම ප්‍රදේශය පිටලා තියෙන්නේ. ඒ එකම මේකේ විශේෂත්වයක් තියෙනවා මේ ඕසෝන් ස්තරය නිසා සූර්යාගේ ඉඳන් පෘථිවියට ගමන් කරන ලැබෙන පාරජම්බුල විකිරණ වැනි අධි ශක්ති සහ අධික හානිකර විකිරණ මේ ඕසෝන් ස්තරයෙන් වළක්ව ගන්නවා. එතකොට අපේ පෘථිවිය මත ඉන්න අපි ඇත්තටම ආරක්ෂිත වෙලා ඉන්නේ හානිකර විකිරණ වලින් මෙන්න මේ ඕසෝන් ස්තරය කියන විශේෂ ස්තරය නිසා. මේ ඕසෝන් ස්තරය හැදිලා තියෙන ඕසෝන් කියන වායුවෙන්. ඕසෝන් කියන්නේ අමුතු වායුවක් නෙමෙයි, ඒකත් ඔක්සිජන්ම එකතු වෙලා ඔක්සිජන් පරමාණු එකතු වෙලා හැදිච්ච වායුවක්. ඔක්සිජන් පරමාණු 3ක් එකට එකතු වීමෙන් තමයි මේ ඕසෝන් කියන වායුව හැදිලා තියෙන්නේ. අපි මුහුදු මට්ටමේදී ඕසෝන් කියන වායුව සලකන්නේ වායු දූෂකයක් විදිහට. මොකද ඕසෝන් වායුව අපිට ශරීරගත වුණොත් එහෙම අපිට ගොඩක් සෞඛ්‍ය ප්‍රශ්න ඇති කරන්න සමත් වෙන වායුවක් විදිහට තමයි විද්‍යාඥයෝ මේ ඕසෝන් වායුව හඳුනගෙන තියෙන්නේ. නමුත් ඕසෝන් ස්තරයේදී ඕසෝන් කියන්නේ අපිට ගොඩක් ප්‍රයෝජනවත් වායුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ එක්කම අපි ගොඩක් වෙලාවට මේ දුර ගමන් වල යෙදෙන ජෙට් යාන ගොඩක් වෙලාවට ගමන් කරන්නේ මේ ස්තර ගෝලය ඇතුලේ. ඒකට හේතුවක් තියෙනවා. මොකද ස්තර ගෝලය ඇතුලේදී වායුගෝලයේ ඝනකම ගොඩක් අඩුයි. ඒ එක්කම වායුගෝලීය කැළඹිලි ස්වභාවයන්, සුලිසුලන් වාගේ විවිධ වායුගෝලීය තත්ත්වයන් මේ ස්තර ගෝලයේදී හමු වෙන්නේ ඉතා අඩුයි. ඉතින් ඒක නිසා ගුවන් යානයකට, විශේෂයෙන්ම දිගුදුර ගුවන් යානයකට ඉතා පහසුවෙන් තමන්ගේ ගමන පවත්වාගෙන යන්න මේ පරිසර තත්ත්වයන්, මේ වායුගෝලීය තත්ත්වයන් උදව් වෙනවා. ඒක නිසා තමයි මේ දිගුදුර ජෙට් යාන සාමාන්‍යයෙන් අපි කියනවා අඩි 30000කට ඉහළින් ක්‍රියාසර කරන මේ යාන මේ ස්තර ගෝලය තුලින් තමයි ගමන් කරන්නේ. එතකොට ඕසෝන් ස්තරය අඩංගු වෙලා තියෙන මේ ස්තර ගෝලයෙන් පස්සේ අපි ගමන් කරනවා ඊගාව ස්තරයට. ඒ තමයි මධ්‍ය ගෝලය කියලා කියන්නේ. මධ්‍ය ගෝලය කියලා කියන්නේ විශේෂයෙන්ම වායුගෝලීය ඝනකම ගොඩක් අඩු ස්තරයක්. මේක මුහුදු මට්ටමේ ඉඳන් කිලෝමීටර් 50ක් 80ක් අතර කලාපයේ තමයි තියෙන්නේ. එතකොට මේකේ විශේෂත්වයක් විදිහට අපි දකින්නේ ගොඩක් වෙලාවට මේකේ තියෙන්නේ අයිස් බවට පත් වෙච්ච ජල වාෂ්පය. ඒ කියන්නේ මේකේදී ගොඩක් සීතලයි. මේ කලාපය ගොඩක් සීතලයි. ඒතර මේ සීතල ගතිය නිසා අයිස් මිදීමකට ලක් වෙනවා. එතකොට ගොඩක් වෙලාවට සමහර වෙලාවට ඉර බැසගෙන ගියාට පසුව
අහසේ අපිට ගොඩක් වෙලාවට දකින්න හම්බ වෙන මේ අමුතු වර්ණයක් සහිත බලාකුළු ගොඩක් වෙලාවට හටගන්නේ මෙන්න මේ ශීත ගෝලය. එහෙම නැත්නම් මධ්‍ය ගෝලය කියන කොටස. ඊට පස්සේ අපිට හම්බ වෙන අනෙක් ස්තරය තමයි තාප ගෝලය කියලා කියන්නේ. තාප ගෝලය කියන නමේම යම්කිසි අර්ථයක් තියෙනවා තාපය. එහෙම නැත්නම් යම්කිසි ආකාරයක උෂ්ණත්වය වැඩි කලාපයක් විදිහට තමයි තාප ගෝලය අපි හඳුනගන්නේ. මේක මුහුදු මට්ටමේ ඉඳන් කිලෝමීටර් 80ත් 120ත් අතර කලාපය තමයි අපිට දකින්න හම්බ වෙන්නේ. එතකොට මේකේ විශේෂත්වයක් තියෙනවා මේ තාප ගෝලය කියන කොටසේ විශේෂිත අයන ස්තරයක් තියෙනවා. විශේෂිත කියන්නේ වායු පරමාණු අයන බවට පත් වෙලා මේ අයන ගැන ඔයගොල්ලන්ට 9 වසරේදී 10 වසරේදී ඉගෙන ගන්න පුළුවන් වේවි. අපි දැනට අයන කියන නාම මතක තියාගමු. මේ අයන ස්තරයක් මේ තාප ගෝලයේ දකින්න හම්බ වෙනවා. මේ ස්තරය නිසා විශේෂයෙන්ම සූර්යාගේ ඉඳන් එන අධිතාප කිරණ උරා ගැනීමේ හැකියාව මේ ස්තරයට ලැබිලා තියෙනවා. ඒ එකම සූර්යාගේ ඉඳන් එන විවිධ කිරණ වර්ග මේ තාප ගෝලයේදී උරා ගැනීමකට ලක් වෙනවා. මේ හේතුව නිසාම හටගන්න එක සංසිද්ධියක් තමයි ඔයගොල්ලෝ දැන් මේ වීඩියෝ එකේ දකින්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ලස්සන දිලිසෙන කොළ පාට සංසිද්ධිය. මේ අහසේ වලාකුළු වගේ අමුතු අద్භූත ලස්සනක් තියෙන මේ සංසිද්ධියට අපි කියනවා අවුරෝරා කියලා. මේ අවුරෝරා විශේෂයෙන්ම පෘථිවියේ උත්තර ධ්‍රවය ආශ්‍රිතව දක්ෂිණ ධ්‍රවය ආශ්‍රිතව දකින්න පුළුවන්. එතකොට මේකට උත්තර ධ්‍රවයේදී අපි කියන්නේ උත්තරාලෝකය කියලා, northern lights. ඊට පස්සේ දකුණු අර්ධ ගෝලයේදී අපි කියන්නේ southern lights. එහෙම නැත්නම් දක්ෂිණාලෝකය කියලා. ඉතින් මේක සමහර අවස්ථාවලදී විතරයි අපිට දකින්න හම්බ වෙන විශේෂයෙන්ම සූර්යාගේ ඉඳන්ගෙන සූර්ය සුළං වලට පෘථිවිය ලක් වුණාම මේ අවුරෝරා එළිය අපිට දැක ගන්න පුළුවන්. මේක ඇත්තටම අපේ පෘථිවිය වටා තියෙන චුම්බක ක්ෂේත්‍රයේ බලපෑමකුත් මෙතනදී විශේෂයෙන්ම දකින්න තියෙනවා. මේ චුම්බක ක්ෂේත්‍රයේ බලපෑමත් අපේ ශීත ගෝලය නැත්නම් අපේ තාප ගෝලයේ තියෙන මේ අයන ස්තරය එකතු වෙලා ඇති වෙන යම්කිසි සංසිද්ධියක් විදිහට මේ අවුරෝරා එහෙම නැත්නම් උත්තරාලෝකය එහෙම නැත්නම් දක්ෂිණාලෝකය කියන සංසිද්ධිය අපිට හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ වායුගෝලයේ අවසානයේටම හම්බෙන ස්තරය තමයි බහිර්ගෝලය කියලා කියන්නේ. මේක සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ ඉඳන් කිලෝමීටර් 120 ඉඳන් එපිටට හම්බ වෙන බහිර්ගෝලය වායුගෝලයේ තියෙන තුනීම ස්තරය විදිහට තමයි හඳුනගන්නේ. ඒකම මේකට පැහැදිලි සීමාවක් කියන එකක් අපිට තාමත් හඳුනගන්න බෑ. එතකොට මුහුදු මට්ටමේ ඉඳන් කිලෝමීටර් 120 ඉඳන් කිලෝමීටර් 750 වගේ දුරක් දක්වා මේක විහිදෙනවා ඇති කියලා විද්‍යාඥයෝ විශ්වාස කරනවා. ඒතර මේක වායුගෝලයේ ඉතාම තුනී ස්තරයක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. එතන පින්තූර දකින්නවා අපි යටම තියෙන පරිවර්තික ගෝලය. මේ පරිවර්තික ගෝලය කියන කලාපය අපි ගන්නවා මේ එවරස් කන්ද පිටලා තියෙන්නේ. එවරස් කන්දේ උඩම ස්තරයන් පිටලා තියෙන්නේ. එහෙම නැත්නම් එවරස් කන්දේ මුදුන පිටලා තියෙන්නේ මේ පරිවර්තික ගෝලයේ ඉහළ කොටසේ. එකම වලාකුළු ඇතිවීම ඒ වගේ සංසිද්ධි අපිට විශේෂයෙන් මේ කලාපයේ දකින්න පුළුවන්. එතකොට පරිවර්තික ගෝලයේ ඉහළට යනකොට සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 60 පමණ දක්වා අඩුවීමකට ලක් වෙනවා. ඒකම ඊගාවට තියෙන ස්තරය අපි දන්නවා ස්තර ගෝලය. ස්තර ගෝලයේදී උෂ්ණත්වය ආපහු යම්කිසි ආකාරයකට වැඩි වීමකට ලක් වෙනවා. ඒකට හේතුව තමයි සූර්යාගේ ඉඳන් එන අධිශක්ති කිරණ මේ වායුගෝලයේ මේ ස්තරය මගින් උරා ගැනීම විශේෂයෙන්ම ඕසෝන ස්තරය තියෙන නිසා. ඊට ඉහළින් තියෙන ස්තරය අපි දන්නවා මධ්‍ය ගෝලය එහෙම නැත්නම් ශීත ගෝලය. වායුගෝලයේ යම්කිසි මට්ටමකට ඝනත්වය රැඳිලා තියෙන ස්තරයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේකේ විශේෂත්වය තමයි ඈත අභ්‍යවකාශයේ ඉඳන් එන උල්කාපාත මීටියර්ස් කියලා හඳුන්වන්නේ. ඒවා අපේ වායුගෝලය හා ගැටෙනකොට ගිනි ගන්න පටන් ගන්න මෙන්න මේ ශීත ගෝලය එහෙම නැත්නම් මධ්‍ය ගෝලය කියන කොටසේ. ඊට පස්සේ එතනින් ඉහළට අපිට හම්බ වෙනවා තාප ගෝලය.
විශේෂයෙන්ම මේ තාපගෝලයේ ආශ්‍රිතව තමයි පෘථිවිය වටා ස්ථානගත කරලා තියෙන චන්ද්‍රිකා එතකොට අභ්‍යවකාශ යාන ගොඩක් වෙලාවට කක්ෂගත කරලා තියෙන්නේ අපේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඇතුළු. ඊට පස්සේ මේකේ විශේෂත්වයක් විදිහට අපි දකිනවා උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1500ක් විතර ඉහළ අගයක් දක්වා වැඩි වෙන්න පුළුවන්. එතකොට ඉතා ඉහළ උෂ්ණත්වයක් මේකෙදී මේ කලාපෙදී අපිට දකින්න හම්බ වෙනවා. ඒකට හේතුව තමයි සූර්යාගේ ඉඳගෙන කිරණ කෙලින්ම මේ ස්තරයට වදින නිසා. ඒ එක්කම බහිර්ගෝලය ගත්තාම කිලෝමීටර් 750 විතර දක්වා විහිදෙන කලාපය මේ කලාපයේ උෂ්ණත්වය ඉතාම අධිකයි. මේ ඡායාරූපයට අනුව අපි දන්නවා අපිට බලා ගන්න පුළුවන් මෙහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 2000 පමණ දක්වා ඉහළට යනවායි කියලා. එතන මේ ආකාරයට තමයි අපේ වායුගෝලයේ ස්තර ටික අපි හඳුනගන්නේ. ඊට පස්සේ අපි යනවා අඳුරගන්න මේ වායුගෝලයේ ස්තර වලින් පස්සේ මේ වායුගෝලයේ එක් එක් ස්තරවලදී කොහොමද උෂ්ණත්වය සහ පීඩනය වෙනස් වෙන්නේ කියලා. අපි දන්නවා වායුගෝලයේ ඉහළට යන්න පරිවර්තී ගෝලය නම් ඉහළට යන්න මොකද වෙන්නේ උෂ්ණත්වය අඩුවීමකට ලක් වෙනවා. පරිවර්තී ගෝලයේ ඉහළට යන්න උෂ්ණත්වය අඩුවීමකට ලක් වෙනවා. උෂ්ණත්වය විතරක් නෙමෙයි පීඩනයත් මේ හා සමානව අඩුවීමකට ලක් වෙනවා. ඔයගලන්ගේ අච්චු පොතේ තියෙන මෙන්න මේ වගුව දිහා බලපුවාම කොළඹ නුවර ඉඳන් නුවරඑළිය දක්වා ගමන් කරද්දී උෂ්ණත්වය සහ පීඩනය වෙනස් වෙන විදිහේ ඔයගලන්ට මේ වගුවෙන් බලා ගන්න පුළුවන්. එතකොට කොළඹදී සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 27ක් වෙද්දී නුවරඑළියේදී ඒ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 15 එහෙම නැත්නම් 16 වගේ අගයක් දක්වා පහළ බහිනවා. ඒකට හේතුව තමයි මුහුදු මට්ටමේ ඉඳන් තියෙන උස බලන්න නුවරඑළිය පිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1868ක උසින්. ඒ වගේම මේ නගරයේදී වායුගෝලීය පීඩනය මිලිබාර් 813ක් වගේ පහත අගයක් දක්වා පහළ බහිනවා. කොළඹදී මේ අගය 1110ක් වගේ අගයක්. එතකොට අපි දකිනවා මෙතනදී ගොඩක් ලොකු පීඩන වෙනසක් අපිට දකින්න හම්බ වෙනවා. ඊට පස්සේ අනික් විශේෂත්වය තමයි උෂ්ණත්වය ගැන අපි අතන ඉස්සලා අර රූප සටහනත් එක්කලා කතා කරා. ඊට පස්සේ අපි යනවා අපේ වාතයේ තියෙන ප්‍රධාන සංඝටක ගැන කතා කරන්න. හරි වාතයේ තියෙන සංඝටක ගැන අපි කතා කරද්දී අපි දන්නවා වායුගෝලයේ ප්‍රධාන සංඝටක ගැන අපි 5 වසර 6 වසර අපි ඉගෙනගෙන තියෙනවා යම් කිසි මට්ටමකට. එතකොට ඔයගොල්ලන්ගෙන් අහුවොත් ඔයගොල්ලෝ කියාවි අනිවාර්යයෙන්ම වායුගෝලයේ වැඩියෙන්ම තියෙන සංඝටකය මොකක්ද කියලා. මොනවද? නයිට්‍රජන් වායුව. ඒකෝ නයිට්‍රජන් වායුව තමයි අපේ වායුගෝලයේ වැඩියෙන්ම අඩංගු වෙලා තියෙන සංඝටකය. ඊට පස්සේ දෙවෙනියට අඩංගු වෙන සංඝටකය තමයි ඔක්සිජන් වායුව. එතකොට නයිට්‍රජන් 178ක් හම්බ වෙද්දී ඔක්සිජන් වායුව හම්බ වෙන්නේ 121ක් වගේ. ඊට පස්සේ අපිට හම්බ වෙනවා වායුගෝලයේ තියෙන අනෙක් සංඝටක මොනවද? ආගන් වායුව, කාබන් ඩයොක්සයිඩ් වායුව, ජල වාෂ්ප වෙන්න පුළුවන් වෙනත් වායු වර්ග ගොඩාක් තියෙනවා. ඒවා අඩංගු වෙන්නේ ඉතාම සුළු ප්‍රමාණවලින්. උදාහරණයක් විදිහට කාබන් ඩයොක්සයිඩ් වායුව හම්බ වෙන්නේ 0.03ක් වාගේ ප්‍රතිශතයකින්. එතකොට ඉතාම සුළු ප්‍රතිශතයක් තමයි මේ අනික් වායුන් අඩංගු වෙන්නේ. එතකොට වැඩිම ප්‍රතිශතයක් මේ වායුගෝලයේ අපිට හම්බ වෙන්නේ මොනවද? නයිට්‍රජන් වායුවයි ඔක්සිජන් වායුව. එතකොට මේත් එක්කම අපි ගත්තොත් අපි ඊගාවට කතා කරන්න යනවා මේ වායුගෝලයේ කෘත්‍යයන් මොනවද? වායුගෝලයේ අපිට සපයන උදව් මොනවද? වායුගෝලයේ මොන ආකාරයකටද අපිට උදව් වෙන්නේ? අපි දන්නවා පළවෙනි උදව් මොකද්ද? අපිට හුස්ම ගන්න වාතය ලබා දෙනවා නේද? එතකොට මේ පොළොව මත වාසය කරන හැම ජීවියෙකුටම තමගේ ජීවය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඔක්සිජන් ලබා දෙන්නේ මේ වායුගෝලය. ඒකම අපි අපේ පෘථිවිය මත ජීවය පවත්වාගෙන යන්න ගොඩාක්ම ලොකුම දායකත්වයක් දෙන ජෛව ක්‍රියාවලියක් තමයි ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ. එතකොට මේ ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් වායුවත් ලබා දෙන්නේ කවුද? අපේ වායුගෝලය. ඊට පස්සේ අපි අර වායුගෝලයේ ස්තර ගැන කතා කරද්දී අපි කතා කරා විවිධ ස්තර වලින් අපිට සූර්යාගයෙන් හම්බෙන කිරණ
අහිතකර විකිරණ උරා ගනිමින් අපිව ඒ විකිරණ වලින් ආරක්ෂා කරනවායි කියලා. විශේෂයෙන්ම ඕසෝන් ස්තරය අඩංගු වෙන ස්තර ගෝලයක් ඊට පස්සේ තාප ගෝලයේ තියෙන අයන ස්තරයත් මේ සඳහා ලොකු දායකත්වයක් සපයනවා. ඒ එකම වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් වායුව විශේෂයෙන්ම පසට එකතු වුණාම අපේ ශාකවල වර්ධනයට අවශ්‍ය ප්‍රධාන නයිට්‍රජන් සපයන විදිහට ක්‍රියා කරනවා. අපි දන්නවා ශාක වර්ධනය වෙද්දී ශාක වර්ධනයට ඉතාමත්ම වැදගත් වෙන මූලද්‍රව්‍යයක් තමයි නයිට්‍රජන්. ඒතර මේ නයිට්‍රජන් වායුව අපි ප්‍රධාන වශයෙන් ලබා ගන්නේ කොහෙන්ද? වායු ගෝලයෙන්. ඊට පස්සේ තවත් දෙයක් තමයි තවත් විශේෂ සංසිද්ධියක් තමයි මේ වායු ගෝලයේ උෂ්ණත්වය මේ ආකාරයට රඳවා ගන්නේ අපේ වායු ගෝලය. විශේෂයෙන්ම අපි දන්නවා සූර්යාගේ ඉඳගෙන සූර්ය තාපය වායු ගෝලයේ තියෙන වායුන් වලින් උරා ගන්නවා. උරාගෙන මේ උෂ්ණත්වය මුළු පෘථිවිය පුරා පතුරවා හැරීම කරන්නේ මේ වායු ගෝලයේ තියෙන මේ වායුන් මගින්. විශේෂයෙන්ම අපි දන්නවා රාත්‍රී කාලයේදී අපිට සූර්යාලෝකය ලැබෙන්නේ නැහැ. එතකොට මේ වෙලාවවලදී විශේෂයෙන්ම රාත්‍රී වෙලාවවලදී සූර්යාගෙන් එන තාපය දවල් කාලයේදී රඳවා තබාගෙන ඒ රාත්‍රී කාලයේදී පෘථිවියට ලබා දීම තමයි වායු ගෝලයෙන් සිදු කරන්නේ. ඒක නිසා තමයි අපිට රාත්‍රී කාලයේදී මේ උණුසුම දැනෙන්නේ. නමුත් හඳ වාගේ තැනක අපි ගත්තොත් අපේ චන්ද්‍රය අපේ හඳ ගත්තොත් හඳට වායු ගෝලයක් නැහැ. ඒක නිසා හඳේ සූර්යාට නිරාවරණය වෙන පැත්ත ඉතා අධික උෂ්ණත්වයකුත් සූර්යා නොමැති කළුවර පැත්තේ ඉතා අධික සීතලකුත් දකින්න පුළුවන්. මේ නිසා තමයි සඳ කිසිම ආකාරයකින් මානව ශිෂ්ටාචාරයක් සඳහා එහෙම නැත්නම් මානව ජනාවාසයක් සඳහා සුදුසු නොවෙන්න එක ප්‍රධාන හේතුව. ඒ එක්කම අපේ වායු ගෝලය ගත්තාම මේ වායු ගෝලයේ විශේෂයෙන් පරිවර්තිත ගෝලය ගත්තාම පරිවර්තිත ගෝලයේ ආශ්‍රිතව තමයි අපේ කාලගුණික විපර්යාස සියල්ලම පහේ සිද්ධ වෙන්නේ. එතකොට විශේෂයෙන්ම වැස්ස ඇතිවීම අපේ ජල චක්‍රය ක්‍රියාත්මක වීම මෙන්න මේ වගේ සංසිද්ධීන් ගොඩක් සඳහා අපේ වායු ගෝලය අපිට උදව් වෙනවා. ඒ එක්කම වායු ගෝලය උදව් වෙනවා වායු ගෝලය ප්‍රවාහන මාධ්‍යයක් කරගෙන ජීවත් වෙන සතුන්ට. විශේෂයෙන්ම අපි දන්නවා පියාඹන පක්ෂීන්ට, කෘමීන්ට එක තැනක ඉඳන් තවත් තැනකට යන්න අපිට දායක වෙන්නේ කවුද? මේ වායු ගෝලය. ඒ එක්කම අපි කතා කරද්දී අපේ ධ්වනිය එහෙම නැත්නම් ශබ්දය අපි ඉස්සෙල්ලා පාඩමේදී කතා කරා මේ ශබ්දය එක තැනක ඉඳන් තවත් තැනකට ගමන් කරන්න නම් මාධ්‍යයක් අවශ්‍යයි. එතකොට මේ ශබ්දය ගමන් කිරීමේ මාධ්‍යයක් විදිහට අපේ වායු ගෝලය ක්‍රියාත්මක වෙනවා. තමයි අපේ පෘථුවිය කරා එන උල්කාපාත වාගේ එතකොට ග්‍රහක කැබලි වාගේ දේවල් වලින් අපේ පෘථුවිය ආරක්ෂා කිරීම. විශේෂයෙන්ම මේවා වායු ගෝලයට ඇතුල් වෙන්න කලින් වායු ගෝලයේදී අපේ මේ උල්කාපාතයෙන් නැත්නම් ග්‍රහක කැබලි අපේ පෘථුවියට වැදෙන්න කලින් ගොඩක් වෙලාවට වායු ගෝලයේදී දහනය වෙලා අවසන් වෙලා යනවා. ඒකට හේතුව තමයි මේ අධික වේගයකින් මේ පෘථුවිය හා ගැටෙන මේ ග්‍රහක එහෙම නැත්නම් මේ පාෂාණ කැබලි වායු ගෝලයේ වායුවෙන් එක්කලා අධික ඝර්ෂණයකට ලක් වෙලා තාපය වැඩි වෙලා උෂ්ණත්වය වැඩි වෙලා ගිනිගෙන විනාශ වෙනවා. ඉතින් මේ ආකාරයට තමයි වායු ගෝලය අපිට උදව් වෙන්නේ. එතකොට මේ උදව් වෙන වායු ගෝලය ආරක්ෂා කරන්නේ අපි කොහොමද? ආරක්ෂා කරන්නේ කොහොමද? මේ වායු ගෝලය ආරක්ෂාවට ලොකු තර්ජනයක් වෙලා තියෙන්නේ මොකද්ද? මිනිසා මුල් වෙලා කරන වායු දූෂණය. විශේෂයෙන්ම මානවයාගේ මූලිකත්වයේ ඇතුව සිද්ධ වෙන නොයෙකුත් ක්‍රියාකාරකම් නිසා අද වායු ගෝලය ගොඩක් ලොකු තර්ජනයකට ලක් වෙලා ඉන්නේ. එතකොට මේ තර්ජනය නිසා වායු ගෝලයේ සාමාන්‍ය සංයුතිය වෙනස් වෙන අවස්ථා අපිට හම්බ වෙනවා. ඉතින් විවිධ සංඝටක වායු ගෝලයට එකතු වීම නිසා වායු ගෝලීය සංයුතිය අහිතකර ලෙස වෙනස් වීමකට අපි කියනවා මොකක් කියලාද? වායු දූෂණය කියලා. එතකොට මේ වායු දූෂණය සඳහා හේතු වන මේ වායු ගෝලයට එකතු වෙන ද්‍රව්‍ය වලට අපි කියනවා වායු දූෂක කියලා. මේ වායු ගෝලයට එකතු වෙන ද්‍රව්‍ය වලට අපි කියනවා වායු දූෂක කියලා. එතකොට මේ වායු දූෂක වර්ග ප්‍රධාන ආකාර දෙකකට අපි බෙදනවා. ඒවා තමයි වායුමය දූෂක ඊට පස්සේ අංශුමය දූෂක. වායුමය දූෂක කියන්නේ මොනවද? වායුමය දූෂක කියලා කියන්නේ නොයෙකුත් ක්‍රියාකාරකම් විශේෂයෙන්ම ඒක මානව ක්‍රියාකාරකමක් වෙන්න පුළුවන් සමහරවිට ස්වභාවික සංසිද්ධීන් වෙන්නත් පුළුවන්. මේ වගේ සංසිද්ධීන් නිසා වායු ගෝලයට නිකුත් වන විවිධ වායු
උදාහරණයක් විදිහට අපි ගත්තොත් සල්ෆර් ඩයොක්සයිඩ් වායුව, ඊට පස්සේ නයිට්‍රජන් වල ඔක්සයිඩ්, ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් වායුව වායු දූෂක විදිහට ක්‍රියා කරනවා. එතකොට අංශුමය වායු දූෂක කියන්නේ මොනවද? අංශුමය වායු දූෂක කියලා කියන්නේ අපේ ඇහැට පෙනෙන නොපෙනෙන ඉතා කුඩා අංශුමය දේවල්. උදාහරණයක් විදිහට අපි සිමෙන්තිත් එක්කලා වැඩ කරන තැනක අපි හිටියොත් අපිට දකින්න පුළුවන් වායු ගෝලයට එකතු වෙනවා සිමෙන්ති කුඩු. නේද? එතකොට සිමෙන්ති කුඩු මේ වායු ගෝලයට එකතු වුණාම ඒක වායු දූෂකයක්. ඒකම විවිධ වෙනත් අංශු වර්ග දූවිලි අංශු වෙන්න පුළුවන්. එතකොට වාහනවල දුමත් එක්කලා එකතු වෙන ඊයම් අංශු වෙන්න පුළුවන්. ඒකම ඇස්බෙස්ටස් ආශ්‍රිත නිෂ්පාදනයන් නිසා වායු ගෝලයට එකතු වෙන ඇස්බෙස්ටස් කෙඳිති වෙන්න පුළුවන්. මෙන්න මේවා තමයි අපි අංශුමය වායු දූෂක විදියට අපි හඳුන්වන්නේ. එතකොට විශේෂයෙන්ම ලෝකේ රටවල් බොහෝමයක් මේ වෙනකොට මේ වායු දූෂණය නිසා ලොකු බලපෑමකට පත් වෙලා ඉන්නවා. විශේෂයෙන්ම තමන්ගේ වායු ගෝලයේ විශේෂයෙන්ම හුස්ම ගන්නත් නුසුදුසු තත්ත්වයකට පත් වෙච්ච රටවල් අපි දැකලා. විශේෂයෙන්ම තායිලන්තය, එතකොට ඉන්දියාව, චීනය ආශ්‍රිතව විශාල නගරවල මේ තත්ත්වය අපි දැක්කා. මේ නගරවල මිනිසුන්ට එලි පහලට යනකොට විශේෂයෙන්ම තමන්ගේ නිවාස වලින් එළියට යනකොට මෝවැස්මක් පැනදෙන යනක අනිවාර්ය වුණා. මොකද ඒ කර්මයට ඔවුන්ගේ වායු ගෝලය දූෂණය වෙලා තිබෙනවා. එතකොට මේ විදිහට තමයි අපේ වායු ගෝලය දූෂණය වීම සිද්ධ වෙන්නේ. එතකොට මේ වායු දූෂණය නිසා ඇතිවන විවිධ අහිතකර බලපෑම් ලෝකේ පුරා නොඑක අවස්ථාවල අපිට දකින්න පුළුවන්. මොනවද මේ අහිතකර බලපෑම්? විශේෂයෙන්ම අපි දකිනවා මේ වෙනකොට ලෝකේ පුරා තැන් තැන් වලින් වාර්තා වෙනවා අහිතකර දේශගුණික විපර්යාස. වෙලාවකට ඒක අධික නියගයක් වෙන්න පුළුවන්. තවත් වෙලාවක ඒක ජල ගැලීම් එක්කලා එන විශාල වර්ෂාවන් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ තත්ත්ව ඇති වෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි විශේෂයෙන්ම අපි රෝගී වෙන්නේ. දැන් ලෝකේ ගොඩක් බහුල රෝගී තත්ත්වයන් බවට පත් වෙලා තියෙනවා මේ ශ්වසන පද්ධති ආශ්‍රිත රෝග තත්ත්වයන්. විශේෂයෙන්ම අදුම වාගේ රෝගී තත්ත්වයන් වෙන්න පුළුවන්. ඒකම පිළිකා තත්ත්වයන් වෙන්න පුළුවන්. ඒකම අපේ රුධිර සංසරණ පද්ධති ආශ්‍රිත රෝගාබාධයන් වෙන්න පුළුවන්. මේ ඔක්කොම රෝගාබාධ වලට ලොකු හේතුවක් වෙලා තියෙනවා මේ වායු දූෂණය. ඒකම වායු ගෝලයට එකතු වෙන විවිධ වායු වර්ග නිසා අම්ල වැසි ඇතිවීමත් අද අපිට වායු දූෂණයේ ප්‍රතිඵලයක් විදිහට අත්විඳින්න පුළුවන්. මෙතනදී වෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් වල ඔක්සයිඩ් වැනි විවිධ වායුන් වර්ග වායු ගෝලයට එකතු වුනහම ඒවා වායු ගෝලයේ තියෙන ජල වාෂ්පත් එක්ක එකතු වෙලා වැස්සත් එක්කලා අම්ල විදිහට තමයි පොළොවට වැටෙන්නේ. එතකොට මේ වැටෙන වතුරේ ආම්ලික ගතිය වැඩි. ඒක නිසා ලෝකයේ විවිධ ස්ථානවල විවිධ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ඉන්දියාවේ අග්‍රනගරයේ පිහිටලා තියෙන ටජ් මහල හදලා තියෙන්නේ කිරිගරුඬ කියන පාෂාණය. එතකොට මේ කිරිගරුඬ පාෂාණයේ මතට මේ අම්ල වැසිය වලින් ලැබෙන අම්ල වැටීම නිසා ඒ පාෂාණය යම්කිසි මට්ටමක ජීර්ණය වීමකට ලක් වෙනවා. ඒක නිසා මේ ටජ් මහල සහ ඒ ආශ්‍රිත නොයෙකුත් ඉදිකිරීම් බොහෝමයක් මේ වෙනකොට ඉතා විශාල තර්ජනයකට මුහුණ පාලා කියලා ඉන්දියාවෙන් අපිට අහන්න ලැබෙනවා. ඒකම තවත් එක විශේෂ බලපෑමක් තමයි මේ පරිසරයේ උෂ්ණත්වය ඉහළ යාම. අපි දන්නවා අපේ වායු ගෝලයේ තියෙන සමහර වායු ක්‍රියා කරනවා සූර්යාගේ ඉඳන් එන සූර්ය තාපය උරාගෙන රඳවා තබා ගන්න. උදාහරණයක් කාබන් ඩයොක්සයිඩ් වායුව. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් වායුව අපේ පෘථිවියේ වායු ගෝලයේ තියෙන ප්‍රතිශතයට වඩා වැඩි වුණොත් මොකද වෙන්නේ? සූර්යාගෙන් එන තාපය රඳවා තබා ගැනීම වැඩි වෙනවා. එතකොට මේ තත්ත්වයන් නිසා අපේ පෘථිවිය මත තාපය එහෙම නැත්නම් උෂ්ණත්වය ඉහළ යාමක් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ හේතුව නිසා ද්‍රවාසන ප්‍රදේශවල අයිස් කඳු දියවී යාම, මුහුදු මට්ටම ඉහළ යාම වගේ නොයෙකුත් ඍජු හා වක්‍ර බලපෑම් අපිට මේ වෙනකොටත් අත්විඳින්න සිද්ධ වෙලා තියෙනවා. ඒකම තවත් එක දෙයක් තමයි වාතයේ පැහැදිලි බව අඩු වීම. දැන් උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් අපි අපේ වායු ගෝලයේ ඉතා පිරිසිදු දවසක අපිට ගොඩාක් දුර අපේ වායු ගෝලය දකින්න පුළුවන්. සමහර දවස්වල අපි කියනවා ශ්‍රීපාද කන්ද අපිට පේනවා. නේද? අපි සමහරවිට ගොඩක් ඈත තියෙන කඳු ගොඩක් වෙලාවට අපිට පේන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒවා යම්කිසි නිකන් මීදුමකින් වගේ වැగిලා තියෙනවා. ඇත්තට මේ මීදුමක් වගේ අපිට පේන්නේ මොකද්ද? මේ වායු දූෂණය. වාතයට එකතු වෙලා තියෙන නොයෙකුත් සංඝටක නිසා වාතයේ පැහැදිලි බව අඩු වෙලා තියෙනවා. මේක අර මම ඉස්සලා සඳහන් කරපු විශාල නගර ආශ්‍රිතව අපිට ගොඩාක් දකින්න පුළුවන්. හරි.
එහෙනම් අපිට මොනවද කරන්න පුළුවන් මේ වායු දූෂණයෙන් අපේ වායු ගෝලය ගලව ගන්න. අපි ඊළඟට ඒ ගැන කතා කරමු. වායු දූෂණය ගොඩක් වෙලාවට හටගන්නේ අපේ ක්‍රියාකාරකම් හින්දා. එතකොට වායු දූෂණය වළක්වන්නත් අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ වායු දූෂණයට හේතු වෙන ක්‍රියාකාරකම් පුළුවන් තරම් අවම කර ගැනීම. උදාහරණයක් විදිහට අපි දන්නවා වායු ගෝලයට විවිධ වායුන් එකතු වෙන එක ප්‍රධාන හේතුවක් තමයි ෆොසිල ඉන්ධන දහනය. අපි වාහනයක් භාවිතා කරද්දී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශක්ති උත්පාදනයේදී එහෙම නැත්නම් විදුලිය නිපදවීමේදී වෙන්න පුළුවන්. අපි ගොඩක් ෆොසිල ඉන්ධන පාවිච්චි කරනවා. උදාහරණයක් ලංකාවේ විදුලි නිෂ්පාදනය සඳහා ගල් අඟුරු භාවිතා වෙනවා. ඒකම ඩීසල් භාවිතා වෙනවා. ඉතින් මේ වාගේ ක්‍රියාවලින් තමයි වායු ගෝලයට නොයෙකුත් වායු දූෂක එකතු වීම සිද්ධ වෙන්නේ. එතන අපිට පුළුවන් නම් මේ ක්‍රියාවලින් අවම කරගන්න අපිට පුළුවන් වාතයට මේ වායු දූෂක එකතු වීම අවම කරගන්න. ඊට පස්සේ තවත් එක දෙයක් තමයි අපේ භාවිතා කරන වාහන පුළුවන් තරම් වායු දූෂණය අවම වන පරිදි අපේ එන්ජින් හදාගෙන තියාගන්න එක. විශේෂයෙන්ම අපි දන්නවා අපේ ලංකාවේ නම් වාහනයක් ආදායම් බලපත්‍ර ලබා ගැනීමට යාමේදී අපිට දුම් සහතිකයක් ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. මේ දුම් සහතිකය කියලා කියන්නේ මොකද්ද? වාතයේ නිකුත් වෙන සමාන වාහනේ නිකුත් වෙන මේ දුමෙහි අඩංගු වායු දූෂක ප්‍රමාණය තමයි එතනදී මනින්නේ. එතකොට ඒ දුමෙහි වායු දූෂක ප්‍රමාණය වැඩි නම් අපිට ඒ අවුරුද්ද සඳහා අපිට ඒ වාහනයට බලපත්‍රයක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ නොයෙකුත් ක්‍රියාමාර්ගයන් අපි අරන් තියෙන්නේ අපේ වායු දූෂණය අවම කිරීම සඳහා. ඒ එක්කම තවත් විශේෂ දෙයක් තමයි අපි බල ශක්තිය නිපදවීමේදී අර ෆොසිල ඉන්ධන දහනය කරන්නේ නේද? එහෙනම් අපිට ඒකෙන් වළක්ව ගන්න පුළුවන් හොඳම දේ තමයි පරිසර හිතකාමී ශක්ති උත්පාදනයන් කෙරෙහි යොමු වෙන එක. ජල විදුලිය වෙන්න පුළුවන්, සුළං බලය වෙන්න පුළුවන්, මුහුදු රළවල තියෙන ශක්තිය වෙන්න පුළුවන්, සූර්යාලෝකය වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ නොයෙකුත් විකල්ප බල ශක්ති ප්‍රභව කෙරෙහි අපේ අවධානය යොමු වෙන්න ඕන. ඒකම අනිත් අපි කරන ගොඩක් ලොකු වැරද්දක් තමයි අපේ නිවාසවල එකතු වෙන කුණු කසල පිලිස්සීම. එතකොට මේ කුණු කසල පිලිස්සන විශේෂයෙන්ම පොලිතීන්, ප්ලාස්ටික් පුච්චනකොට වායු ගෝලයට ඉතාමත්ම අහිතකර වායුන් නිකුත් වෙනවා. මේවා සමහරවිට මාරාන්තික වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි පුළුවන් තරම් මේ කුණු කසල අපේ නිවාසවල එහෙම නැත්නම් කාර්මාන්තශාලා ආශ්‍රිතව එකතු වෙන කුණු කසල පිලිස්සීමෙන් වළකින්න ඕන. ඊට පස්සේ අනිත් එක තමයි අපේ වනාන්තර ආරක්ෂා කිරීම. මොකද වනාන්තර වලින් තමයි අපේ වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව උරාගෙන ඔක්සිජන් වායුව පිට කරන්නේ. ඒතකොට මේ වනාන්තර අඩු වුණොත් එහෙම මොකද වෙන්නේ? වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යන්න පුළුවන්, ඔක්සිජන් ප්‍රමාණය පහළ යන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි අනිවාර්යයෙන්ම වග බලා ගන්න ඕනේ අපේ වායු ගෝලය ගැන අපි හිතනවා නම් අපි පොළොව මත තියෙන වනාන්තර ටික ආරක්ෂා කරන්න. ඉතින් ඒ කතා බහත් එක්කලම අද අපේ පාඩමේදී අපි කතා කරපු වායු ගෝලය ගැන මේ අවුරුද්දට කතා කරන්න තියෙන දේවල් අවසන් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ අච්චු පොතේ අභ්‍යාසයක් තියෙනවා. ඒ එක්කම ඔයගොල්ලන්ගේ අච්චු පොතේ 37 වෙනි පිටුවට ගියක් තියෙනවා. ඒ පැවරුම අපිට කරන්න පුළුවන්. ඒ එක්කම තවත් පැවරුම් දෙකක් ඔයගොල්ලන්ගේ අච්චු පොතේ මේ පාඩමේ තියෙනවා. ඉතින් ඒ පැවරුම් දෙකත් ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. ඉතින් එහෙනම් පොතේ පාඩමක් කියවන්න, පැවරුම් ටිකක් කරන්න, අභ්‍යාසයක් කරන්න. ලබන සතියේ තවත් මේ වගේ පාඩමක් එක්කලා හම්බ වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ සතියක්.